ආයුබෝවන් වාසනාවන්ත ජයග්‍රාහී දවසක් වේවා කියලා හැමෝටම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. නොසලකිල්ලෙන් දෙන පොරොන්දු සැලකිල්ලෙන් යුතුව බිඳියා හැකි කියලා කියනවා. හිතන්න ජීවිතේ අපිට කී දෙනෙක් සැලකිල්ලෙන් පොරොන්දු දීලා තියෙනවද? ඒ වගේම නොසලකිල්ලෙන් පොරොන්දු දීලා තියෙනවද? දැන් නම් අපිට හිතෙනම දේ තමයි බහුතර පිරිසක් අපි වටේ ඉන්න. අපිට නොසලකිල්ලෙන්ම තමයි පොරොන්දු දීලා තියෙන්නේ. ඒකයි ඒවා සැලකිල්ලෙන් යුතුව බිඳී ගිහිල්ලා අපි මේ වගේ තත්වයකට පත් වෙලා තිබෙන්නේ. එමෙ හිතනවා නේද මේ රට මේ වගේ තත්වයකට පත් වෙලා තියෙන්නේ ඒ නොසලකිලිමත් භාවය නිසා කියලා ඔබට හිතන්නට පුළුවන්. නමුත් කොහොමවත් කමන්නේ ඔබගේ ජීවිතයේ හැමදාමත් ගනුදෙනු කරේ වගකීමකින් යුතුවයි. ඒ වගකීම ඔබ හඳුනාගෙන ගනුදෙනු කරලා තිනවා. සාමාන්‍ය පුරවැසියෙක් විදිහට ඔබට අයිති යුතුයකම් සහ වගකීම් ඔබ හඳුනාගත් කෙනෙක්. ඒක නිසා ඔබ හැමදාමත් හරි තැනක සිට ඔබගේ ජීවිකාව රැගෙන ගියයි කියලා අප විශ්වාස කරනවා. ඉදිරියටත් ඒ කාර්යය විදිහට කරගෙන යන්න. මීට පසු සැලකිල්ලෙන් යුතුව පොරොන්දු දෙන, සැලකිල්ලෙන් යුතුව වගකීම වටහා ගන්නා අයව නිසි ස්ථානවලට පත් කරන්නට ඔබ උත්සාහ කරන්න. එවිට මේ රට බොහොම ලස්සන සුන්දර රටක් බවට පත් වේවි. අපි අද දවසේ මේ උදෑසනේ වෙනදා වගේම සුපුරුදු පරිදි රටේ ආර්ථිකමය තත්ත්වය පිළිබඳවයි අපි කතා බහ කරන්නේ. හැමදාමත් ඉරිදා දවසේ පළමු පැය භාගයේ වෙන්නේ ඒකට. ඒ පිළිබඳව කතා බහ කරන්න ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ශාම්නුවන් ගණේවත්ත මහත්තයා අපි සම්බන්ධ කරගත්තා. අයිබෝන් සුබ දසන. අයිබෝන් සුබ දසන. ශාමහත්තයා දැන් මේ දිනවල මේ උද්දමනය දැන් තවමත් ඒ විදිහටම වේගෙන් යනවා. නමුත් දැන් මේ අධි උද්දමනය කියන වචනයක් ඇවිල්ලා තියෙනවා. දැන් මේ අපි පොඩ්ඩක් කතා බහ කරමුද මේ අධි උද්දමනය කියන්නේ මොකද්ද කියලා. මේ දැන් අපිට උද්දමනය කියන එක හරි හුරු වචනයක් බවට පත් වුණා. දැන් මේ අධි උද්දමනයක් ගැන කියනවා. මොකක්ද අධි උද්දමනය කියන්නේ? ඔව් අධි උද්දමනය කියන්නේ ඇදහිය නොහැකි තරම් වේගවත් උද්දමනයක් කියලා ඊටාම කෙටියෙන්ම හඳුන්වලා දෙන්න පුළුවන්. එතකොට අපි මෙච්චර කාලයක් අපි කතා කරා 4.5 සිට දැන් 60ත් ඉක්මවා ගිහිලා තියෙන උද්දමනය. ඒතර මේ උද්දමනය පිළිබඳව අපි දිගටම කතා කරා හැම මාසෙම වගේ කතා කළා. එතකොට මේ උද්දමනය කියලා අදහස් කරන්නේ භාණ්ඩ හා සේවාවල මිල මට්ටම අඛණ්ඩව වර්ධනය වීම. හැබැයි ඒ උද්දමනය ඉක්මවා ගිය තත්ත්වයක් තමයි අධි උද්දමනය කියලා අදහස් කරන්නේ. එතකොට යම්කිසි නිශ්චිත කාල පරිච්ඡේදයක් තුළදී භාණ්ඩ හා සේවාවල මිල ගණන් පාලනයකින් තොරව මේ වේගයෙන් වර්ධනය වෙන තත්ත්වයකට අපි අධි උද්දමනය කියන වචනේ පාවිච්චි කරනවා. නමුත් මේ අධි උද්දමනය කියන මේ අදහස ගැන විවිධ අදහස් ඉදිරිපත් වෙලා තියෙනවා. යම්කිසි නිශ්චිතම නිර්වචනයක් නැහැ උද්දමනය කියන්නේ මොකක්ද කියලා. අධි උද්දමනය කියන්නේ. ඒතර උද්දමනය ඉක්මවා ගිය තත්වයක් අධි උද්දමනය කියලා කියනවා. භාණ්ඩ හා සේවාවල මිල ගණන් පාලනයකින් තොරව වේගයෙන් වර්ධනය වෙනවා. ඇතැම් නිර්වචනවල සඳහන් වෙලා තියෙනවා මාසික උද්දමනය 150කට වඩා වැඩි නම් මේ අධි උද්දමන තත්වයක් තියෙනවා කියලා සඳහන් වෙනවා. එතකොට දැන් මේ මාසික උද්දමනය කිව්වහම දැන් සාමාන්‍යයෙන් අපි උද්දමනය ගණනය කරනවා මේ ලක්ෂමය වශයෙන්. ඒ කියන්නේ ගිය අවුරුද්දේ ජුනි මාසයට සාපේක්ෂව තමයි මේ අවුරුද්දේ ජුනි මාසයේ උද්දමනය ගණනය කරන්නේ. එතකොට ඒක අර අපි කියන point to point inflation අර ලක්ෂමය උද්දමනය කියලා. හැබැයි දැන් මේ අධි උද්දමනයේදී කියන්නේ මේ ගිය මාසයට වඩා මේ මාසයේ මිල ගණන් 150කින් විතර වැඩි වීමක් තමයි අධි උද්දමනය කියලා අදහස් කරන්නේ කියලා. ඉතින් දැන් අපේ උද්දමනය 160 ඉක්මවා ගිහිලා තියෙන කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ඒ වගේම ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 59යි ගානකට උද්දමනය වැඩි වෙලා තියෙන කොහොමද 160ක් දක්වා උද්දමනය වර්ධනය වෙලා තියෙනවා. එතකොට සමහරක් අය අදහස් කරනවා දැන් අපි අධි උද්දමනය මේ ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් ඒකෙදි ප්‍රකාශ කරන්න තියෙන්නේ මේ උද්දමනය වේගයෙන් වර්ධනය වෙලා ඉහළ මට්ටමකට ඇවිල්ලා තියෙනවා. නමුත් තාම ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරන්නේ උද්දමනය පාලනය කරගත හැකි මට්ටමක තියෙන වේගයෙන් වර්ධනය වෙලා තියෙන බවත් සත්‍යයි. හැබැයි අර විදිහට අර නිර්වචන වල සඳහන් වෙන විදිහටත් කලින් මාසයට සාපේක්ෂව මිල ගණන් මේ මාසේ 150කට වඩා එක මාසයක නෙමෙයි මාස කීපයක් වෙන්න පුළුවන්. එහෙම දිගටම වර්ධනය වෙනවා නම් ඒක අධි උද්දමන තත්ත්වයක් කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ දැන් රුපියල් 100ක් භාණ්ඩයක් ලබන මාසේ 150ක් වෙන්න ඕන. නමුත් අපි ගණනය කරන උද්දමනය ගණනය කරන්නේ හැම වෙලාවෙම කලින් වර්ෂයේ ජුනි මාසේ නම් ඒ මාසයට සාපේක්ෂව මේ අවුරුදු ජුනි මාසේ කලින් අවුරුදු ජූලි මාසයට සාපේක්ෂව මේ අවුරුදු ජූලි මාසේ එතකොට තමයි ඔය 160යි ගානක් ඇවිල්ලා තියෙන්නේ. හැබැයි දැන් ගිය මාසයට සාපේක්ෂව මේ මාසේ බැලුවොත් මම හිතන්නේ 160ක් දක්වා වර්ධනය වෙලා නැහැ. කොහොම වුණත් අපි අත්විඳලා නැති තත්වයකට මේ කියන්නේ අපි 104.5 උද්දමනයක් තිබේ. නමුත් ඇතැම් අවස්ථාවල 120 ගණන් වලට උද්දමනයේ ඉහළ ගිය අවස්ථා තියෙනවා ශ්‍රී ලංකාවේ. ඉතින් කොහොම වුණත් අපි මේ මෑත කාලේනෝ අත් නොවිදි වේගවත් බඩු මිල ඉහළ යෑමේ තත්වයකට අපි මුහුණ දෙමින් සිටින බව සත්‍යයි.
නමුත් අධි උද්දමනයකට තාම ගිහිල්ලා නැහැ කියන එක තමයි මගේ අදහස. හැබැයි මහ බැංකුව අධිපතිතුමා ප්‍රකාශ කරා 70%ක් පමණ දක්වා උද්දමනය වැඩි වෙන්න පුළුවන් කියලා. දැන් 60කට තියෙනවා. නමුත් තවදුරටත් ඉදිරියේදී උද්දමනය වැඩි වෙලා ඊට පස්සේ උද්දමනය අඩු වෙන්න පටන් ගනී කියලා එතුමා ප්‍රකාශ කරනවා. විශේෂයෙන් ලබන අවුරුද්දේ මුල සිට වගේ උද්දමනය කිසියම් දුරකට අඩුවීමක් සිදු වෙන්න පුළුවන් කියලා අපේක්ෂා කරනවා. ඒතර ඒ සඳහා මහ බැංකුව මේ ප්‍රතිපත්තිමය පොලි අනුපාත වැඩි කර අපිට මතකයි අපි මේ වැඩසටහනෙත් කීප අවස්ථාවක සාකච්ඡා කළා පොලි අනුපාත විශාල වශයෙන් වැඩි කරා ශ්‍රී ලංකා මහ බැංකුව. ඒකේ ප්‍රධාන අරමුණ තමයි මේ උද්දමනය පාලනය කිරීම. ඒ කියන්නේ මිනිසුන්ගේ ඉල්ලුම අඩු කරලා ණය ප්‍රසාරණය වීම අඩු කරලා අපිට ණයක්වත් ගන්න බෑ පොලි වැඩි වුණාම. ඒතර ණය ගන්න එක අඩු වෙනවා මිනිසුන්ගේ. ඒ තුලින් උද්දමනය පාලනය කරගන්න ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියාමාර්ග අරගෙන තිනවා. මේ ආකාරයට අර දැඩි මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග අනුගමනය කිරීම තුලින් ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරනවා දැන් මේ වේගෙන් ඉහළ යන උද්දමනය තව මාස කිහිපයක් ඉහළ ගිහිල්ලා අඩු වෙන්න පටන් ගනී කියන අපේක්ෂාව තමයි තියෙන්නේ. හැබැයි අර ඔබ සඳහන් කළා වගේ වැඩසටහනක ආරම්භයේම සඳහන් කළා වගේ අර සැලකිල්ලෙන් දෙන පොරොන්දු නොමැතුව නොසැලකිල්ලෙන් දෙන පොරොන්දු හින්දාද මන් දන්න රජයත් ශ්‍රී ලංකා මහ බැංකුවත් කියන දේවල් නම් ඒ ආකාරයෙන්ම සිද්ධ වෙලා නැහැ. පහුගිය කාලේ අපේ අත්දැකීම ඒකයි. ඉතින් අපේක්ෂා ඉක්මවා ගිහිල්ලා අපිට ජීවත් වීම ඉතාම අමාරු අපහසු තත්වයකට පත් වෙලා තියෙන එක තමයි අපේ අත්දැකීම. ඉතින් අධි උද්දමනයකට නොයා මේ තත්ත්වේ පාලනය කරගන්නවා කියන ඒක තමයි මහ බැංකුවේ පැත්තෙන් අපිට ඇහෙන්නේ. හැබැයි අධි උද්දමනයකට ගියොත් එහෙම අපිට දැනටත් අපිට හිතෙන්න පුළුවන් අපිට ජීවත් වෙන්න අමාරුයි කියලා. හැබැයි අධි උද්දමනය කියන්නේ මීට වැඩිය බොහොම අමාරු දිනපතාම විශාල වශයෙන් මිල ගණන් ඉහළ යන සිම්බාබ්වේ අපි දන්නවා බිල් බැරක් වල සමහරට සල්ලි අරන් යන්න සිද්ධ වෙනවා. බෑග් වල සල්ලි අරන් ගිහලා තමයි භාණ්ඩයක් මිලදී ගන්න වෙන්නේ. ඒතර මුදල් වල වටිනාකම විශාල වශයෙන් පිරිහිලා. ඔව් දැන් මාසෙට සැරයක් දැන් තෙල් මිල සංශෝධනය වෙනකොට ඔය තත්වෙන් මිදෙන්න පුළුවන් කමක් ලැබෙයි කියලා හිතනවා. දැන් මම හිතන අගෝස්තු 1 වෙනිදා අහපව් මේක සංශෝධනය කරනවා කියලා කියනවා. සමහර අය බලාපොරොත්තු වෙනවා තෙල් මිල අඩු වෙයි කියලා. එතකොට ඒකට සාපේක්ෂව ওই කියන තත්වෙන් භාණ්ඩ යම් ප්‍රමාණයක් අඩු වේද? ඒ පිළිබඳව. ඔව් තෙල් මිල දැන් අර මාසයකට සැරයක් යම්කිසි සූත්‍රයක් අනුව ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ යාම සහ පහළ යාම අනුව අඩු වුණොත් යම් මිල ගණන් අඩුවීම් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි උද්දමනය කියන්නේ ආර්ථිකයේ පොදු මිල මට්ටම. ඒතර දැන් අපි තුන් තෙල් මිල අඩු වුණොත් තෙල් මිල අඩු වෙයි. ප්‍රවාහන ගාස්තු වල යම් සංශෝධනයන් වෙයි. හැබැයි පොදු මිල මට්ටමේ අඩුවීමක් අපේක්ෂා කරන්න අමාරුයි. එතකොට දැන් උද්දමනය අඩු වුණත් අර අපි හිතනවා මේ සමහරක් සාමාන්‍ය මිනිස්සු හිතනවා උද්දමනය අඩු වුණාම බඩු මිල අඩු වෙනවා කියලා. ඇත්තටම උද්දමනය කියන්නේ භාණ්ඩ මිල ඉහළ යාමේ වේගය. එතකොට උද්දමනය අඩු වුණාම වෙන්නේ භාණ්ඩ මිල ඉහළ යන වේගය අඩු වෙනවා. එතකොට කලින් 50%කින් ඉහළ ගියා නම් 140 දක්වා අඩු වෙන්න පුළුවන්. හැබැයි ඒකේ අදහස් තමයි තවදුරටත් 40කින් වැඩි වෙනවා. ඒ කියන්නේ 100කට තියෙන භාණ්ඩයක් උද්දමනය 50 ඉඳන් 40කට අඩු වුණත් එතකොට 150 දක්වා නෙවෙයි වැඩි වෙන්නේ 140 දක්වා. ඒකට ඒකේ අදහස තමයි භාණ්ඩ මිල තවදුරටත් වැඩි වෙනවා. උද්දමනය අඩු වුණත් භාණ්ඩ මිල වැඩි වෙනවා. හැබැයි වැඩි වෙන වේගය තමයි අඩු වෙන්නේ. ඉතින් මේ වගේ තත්ත්වයක් යටතේ භාණ්ඩ මිල වැඩිවීමේ වේගය හරි පාලනය කරගන්න පුළුවන් නම් ඒකත් ලොකු දෙයක් මේ අමාරු දුෂ්කර වාතාවරණයේ යටතේ. ඉතින් බලමු අපි මහ බැංකුව කියන දේවල් ඉෂ්ට වෙයිද? අධි උද්දමනයකට නොයා අපිට මේ තත්ත්වයෙන් ගැලවෙන්න පුළුවන් වේද කියලා බලමු. ඇත්ත වශයෙන්ම අර මේ නොයෙකුත් මම නිර්වචන ගැන මේ පරිශීලනය කර අධි උද්දමනය කියන ඒකේ කියන්නේ අධි උද්දමනය කියන එක ඇදහිය නොහැකි තරම් වේගවත් උද්දමනයක් කියලා. ඇත්තටම අපිට හිතපු තත්වයට වඩා අපි අමාරු තත්වයක ඉන්න නිසා අපිට හිතන ජීවත් වෙන්න අමාරුයි කියලා. හැබැයි අධි උද්දමන තත්වයකදී ජීවත් වෙන්න අමාරු ව්‍යාපාර කටයුතු කරගෙන යන්න ඉතාම අපහසුයි. මහ බැංකුව අධිපතිතුමත් අන්තිම මාධ්‍ය සාකච්ඡාවේදී කර අධි උද්දමනයකට ගියොත් මිනිසුන්ට ජීවත් වෙන්න අමාරුම තත්ත්වයටපත් වෙන ව්‍යාපාර කටයුතු කරන්න බැරි තත්ත්වයකටපත් වෙනවා. ඉතින් ඒ තත්ත්වය වළක්වා ගන්න තමයි හැම උත්සාහයක්ම දරන්නේ කියලා අපි බලමු මොකද වෙන්නේ කියලා ඉස්සරහට උද්දමන තත්ත්වය. ඔව් ශාමත දැන් කොහොමද මේ වන විට මේ විදේශ විනිමය ප්‍රේෂණ ලැබීමේ තත්ත්වය මොන වගේ තැනකද තියෙන්නේ? කොහොමද ඒ පිළිබඳව? ඔව් විදේශ විනිමය ප්‍රේෂණත් අර අපේක්ෂිත ප්‍රගතියක් අත් කරගන්න සමත් වෙලා නැහැ අපි අත් වශයෙන්ම. මම සංඛ්‍යා ලේඛන කීපයක් කියන්න කැමති විදේශ විනිමය ප්‍රේෂණ සම්බන්ධයෙන්. ඒතකොට මේ අවුරුද්දේ පළවෙනි මාස 6 ගත්තාම ජනවාරි සිට ජුනි දක්වා ඇමරිකන් ඩොලර් මිලියන 1609.9ක් අපිට විදේශ විනිමය ප්‍රේෂණ වශයෙන් ලැබිලා තියෙනවා. හැබැයි ඒක ගිය අවුරුද්දේ බැලුවාම ඇමරිකන් ඩොලර් මිලියන 3324.4ක් ලැබිලා තියෙනවා. ඒතර අඩුවීම තමයි 51.6කින් අපේ ප්‍රේෂණ අඩු වෙලා තියෙනවා. ඒතර ශ්‍රී ලංකා මහා බැංකුව විනිමය අනුපාතය නම්‍යශීලී කරලා තියෙනවා. නම්‍යශීලී කරලා අපේ ඇමරිකන් ඩොලරයට ගෙවන්න ඕන මුදල වැඩි වෙලා තියෙනවා 368ක් පමණ දක්වා දැන්. හැබැයි ඒත් මේ කළු වෙළඳ පොළ යම්කිසි මට්ටමකට මර්ධනය වුණත් තවමත් අපිට පේනවා මේ
ප්‍රේෂණ අපේ රටට ලැබෙනවා. හැබැයි බැංකු ක්‍රමයේ හරහා ප්‍රේෂණ ලැබීම ඉතාම අඩු බවක් අපිට දකින්න තියෙනවා. ඒ නිසා මෙහෙම විශාල වශයෙන් විදේශ විනිමය ප්‍රේෂණ වල අඩුවක් අපිට දකින්න ලැබෙනවා. 51.6කින් වගේ සාමාන්‍යයෙන් අපේ රටට කොරෝනා වසංගතයට පෙර ලැබුණු සාමාන්‍ය මාසිකව ලැබුණු විදේශ විනිමය ප්‍රේෂණ ප්‍රමාණය තමයි ඇමරිකානු ඩොලර් මිලියන 650ක පමණ විදේශ විනිමය ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබුණා. දැන් ඒක අඩු වෙලා තියෙනවා මාසෙකට. දැන් අන්තිම මාසේ ගත්තොත් 2022 ජුනි මාසේ ගත්තොත් 274.3 දක්වා අඩු වෙලා තියෙන ඇමරිකන් ඩොලර් මිලියන. ඒ කියන්නේ විශාල වශයෙන් අඩුවීමක් වෙලා තියෙනවා. ඉතින් මේ தත්ත්වය තාම නිවැරදි කරගන්න අසමත් වෙලා තියෙනවා. ඉතින් අපි දකින්නම විදේශගත ශ්‍රමිකයන් දාන නොයෙකුත් සමාජ මාධ්‍ය දක්වන අදහස් වලින් අපිට තේරෙනවා උන්ට තාම විශ්වාසයක් නැහැ. ඒ කියන්නේ මේ රජය කෙරෙහි හරි යම් වෙනස්කම් වුණා. ජනාධිපතිතුමා ගෙදර ගියා. දැන් අපි ඔබත් මාත් හම් වෙන්නෙත් මේ අලුත් ජනාධිපතිවරයෙක් සහ අලුත් ආණ්ඩුවක් යටතේ හම් වෙන්නේ. හැබැයි නොයෙකුත් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතන පවා ප්‍රකාශ කරනවා ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ ස්ථාවරයක් තියෙනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ മന്ത്രിවරු ඒ කලින් ලැබිච්ච ජනවරමට අනුව සහාය දීලා ජනාධිපති කෙනෙක් පත් වුණත් මහ ජනතාවගේ තියෙන සහාය ගැන සහාය දුර්වලයි කියලා මේ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින් ආයතනය පවා ප්‍රකාශ කරනවා. ඉතින් ඒ නිසා මම කියන්නේ මේ විදේශගත ශ්‍රමිකයන්ටත් මේ විශ්වාසය පිළිබඳ ප්‍රශ්නේ බරපතල ලෙස බලපානවා. ඉතින් ඒගොල්ලොන්ට එක්ක මේ සල්ලි හොරකම් කරනවද? එහෙම නැත්නම් මේ සල්ලි නිසි පරිදි භාවිතා කරනවද? අවභාවිතයට ලක් වෙනවද කියන ප්‍රශ්නේ තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ මේ ආණ්ඩුවේ මේ දක්වා පැමිණි කාලය අසමත් වීම නිසා රටේ ආර්ථිකය කළමනාකරණය කර ගැනීමේ දුර්වලතා නිසා මහ ජනතාව මේ පීඩාවට පත් වුණු ප්‍රමාණය ගැන අපි කියන්න දෙයක් නැහැ. තවමත් අපි දුකේ ඇලී ගලී සිටින්නේ. ඉතින් නොයෙකුත් මේ විරෝධතා ක්‍රියාමාර්ග හැම නොයෙකුත් ආණ්ඩුවේ වෙනස්කම් සිදු වුණා. අගමැතිවරු මාරු වුණා, අලුත් අගමැතිවරු පත් වුණා. අවසානයේ විරෝධතා ජුලි 9 විරෝධතාවෙන් ජනාධිපතිතුමා පවා වෙනස් වුණා. අලුත් ජනාධිපතිවරයෙක් පත් වෙලා තියෙනවා. හැබැයි මේ විශ්වාසය කියන පිළිබඳ ප්‍රශ්නේ බරපතල ලෙස තියෙනවා. ඒතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනකින් මුදල් ලැබෙනකන් අපිට ගත කරන්න තියෙන කාලය ඉතාමත්ම දුෂ්කර අවිනිශ්චිත කාලයක් වෙන්න පුළුවන්. අපි දන්නවනේ තෙල් නැති වුණොත් එහෙම අපිට සියලුම ආර්ථික කටයුතු අකර්මණ්‍ය වෙනවා. ඉතින් ඒ නිසා මේ විශ්වාසය ගොඩනගා ගන්න නම් බොහෝ විට අපිට ජාත්‍යන්තර ආයතන වලින් ලැබෙන පණිවිඩයේ අදහස වෙන්නේ සර්වපාක්ෂික ආණ්ඩුවක් සියලු දෙනාම එකතු වෙලා සාමූහික ප්‍රයත්නයකින් තමයි මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න පුළුවන්. ඒ කියන්නේ කවුරු හරි ජනාධිපති කෙනෙක්, අගමැති කෙනෙක් සහ ඇමතිවරු පිරිසක් පත් කරගෙන මොකක් හරි අන්තර්කාලීන රජයක් අටවගෙන ගියාට ඒ විශ්වාසය ගොඩ නැගෙන්නේ. පාර්ලිමේන්තුවේ ස්ථාවරයේ තියෙයි. ඒ අර ඔලුගෙඩි වලින් පොහොට්ටුවේ മന്ത്രിවරුන්ගේ ප්‍රමාණයෙන් අනපනත් සම්මත කරගන්න පුළුවන් වෙයි. ඒ පාර්ලිමේන්තුවේ ශක්තිමත්භාවය තිබුණට අර මහජන විශ්වාසය නැත්නම් අර විරෝධතා දිගින් දිගටම මතුවීමේ අවදානමක් තියෙනවා කියලා ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ෆිච් රේටින්ග්ස් ආයතනය ප්‍රකාශ කරලා තියෙනවා. ඉතින් ඒ තුලින් මට හිතෙනවා ওই විදේශ විනිමය මේ ප්‍රශ්නේ විතරක් නෙවෙයි අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය මුදලක් ලබා ගැනීමේ උත්සාහය සාකච්ඡා ඒ වගේම අපේ ආර්ථික අර්බුදයෙන් මේ පීඩාවෙන් ගොඩේමට අනුගමනය කරන ක්‍රියාවලිය මේ සමස්තය යම්කිසි ප්‍රමාදයකට ලක් වෙලා අපිට සැලකිය යුතු කාලයක්. දුක් විඳින්න මේ පීඩාව විඳගෙන ජීවත් වෙන්න වෙන අමිහිරි පුවතක් තමයි අපිට දැනට තියෙන තත්ත්වය යනවා නම් අපිට කියන්න පුළුවන් වෙන්නේ. දැන් මේ අතරම මේ ශාමහත දැන් මේ තියෙන තත්ත්වයක් එක්ක මේ සර්වපාක්ෂික ආණ්ඩුවකට ගිහිල්ලා අපේ රට ඔබතුමාවේ සඳහන් කරන මේ අවිශ්වාසනීය කාරණාවෙන් විශ්වාසනීය තත්වයක් ඇත් කරගන්න පුළුවන් වාතාවරණයක් උදා කර ගනීවිද? ඒකට අවශ්‍ය කරන පසුබිම සකසා ගනීවිද? කොහොමද ඔබතුමාට ඒ පිළිබඳව තියෙන දැක්ම අලුත් මේ ජනාධිපතිවරයෙක් පත් වෙලා ඉන්න නිසා එතුමාට සමහර අය කියනවා එතුමාට තියෙන්නේ ඒ දේශපාලන දැක්මත් එක්ක එතුමාට මේක කරන්න පුළුවන් කියන කාරණාව. තවත් පිරිසක් එසේ නොවේ කියලා සඳහන් කිරීමක් කරනවා. නමුත් දැන් මෙතනට වෙන විකල්පයක් නැහැ කියලා කියනවා. හැමෝටම ගෙදර යන්න කියනවට වැඩිය කවුරු හරි සුදුසු කෙනෙක් ඉන්නවා නම් අන්නේ සුදුසු කෙනාව නම් කරන්න කියලාත් කියනවා. දැන් නමුත් කොහොමුණත් දැන් අලුත් කෙනෙක් පත් වෙලා ඉන්නවා. එහෙනම් මේ පත් වෙච්ච කෙනා යටතේ ඔය කියන්නා වූ ක්‍රමවේදයක් සකසාගෙන ගැටලු ටික निराකරණය කරගෙන යාම කොයිතරම් දුරට වැදගත් වෙනවද මේ තියෙන වාතාවරණයත්? ප්‍රධාන වශයෙන් දැන් මේ ජනාධිපතිතුමා අලුතෙන් පත් වුණා රනිල් වික්‍රමසිංහ මහතා පත් වුණා. බොහෝ දෙනෙක් කියන ඔහුට ජනවරමක් නැහැ කියලා. ඒ කියන්නේ මහ ජනතාවගේ කැමැත්තෙන් ජනවරමකින් පත් වෙච්ච ජනාධිපතිවරයෙක් නෙවෙයි පාර්ලිමේන්තුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ව්‍යවස්ථානුකූලව පත් වෙච්ච ජනාධිපතිවරයෙක් ඉන්නේ. එතකොට මේ අන්තර්කාලීනව මේ ඉදිරි මැතිවරණයක් වෙනකන් යන ආණ්ඩුව
පුළුවන් නම් සර්වපාක්ෂික ආණ්ඩුවක් බවට පත් කරගන්න සියලු දෙනාම එකතු වෙලා සියලු පක්ෂවලට මම ජනාධිපතිතුමා ආරාධනා කළා තිබ්බා සියලු පක්ෂවල සියලු മന്ത്രിවරුන්ට සර්වපාක්ෂික ආණ්ඩුවක් සඳහා එකතු වෙන්න කියලා. එතකොට අපි ජනාධිපතිතුමා පත් වුණ ගමන් ඇමති මණ්ඩලයක් දාගත්ත ඉතාමත්ම කෙටි කාලයකට ඇමතිවරුම ප්‍රකාශ කරා සමහරට මේ කියන්නේ සති දෙකක වැනි ඉතාමත්ම කෙටි කාලයකට කියලා. ඊට පස්සේ ජනාධිපතිතුමාගේ අපේක්ෂාව මම හිතන්නේ සර්වපාක්ෂික ආණ්ඩුවක් ඇති කරගන්න. ඒතර සර්වපාක්ෂික ආණ්ඩුවක් ඇති කරගත්තොත් අර ප්‍රතිවිරෝධතා ගොඩක් අඩු වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒත් අර මහජන වරමක් නොමැතිවීමේ ප්‍රශ්නේ තියෙනවා. ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ මොනතරම් රජයේ ස්ථාවර වුණත් මහජනතාවගේ සහාය නැත්තම් මහජනතාවගේ විරෝධතා මතුවෙනවනේ. මොකද ඉදිරියේදී මේ ෆිච් රේටින් ආයතනයෙන් ප්‍රකාශ කරන ඉදිරියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිසංස්කරණ බදු වැඩි කරන්න වෙනවා. නොයෙකුත් ආර්ථික ප්‍රතිසංස්කරණ රාශියක් සිද්ධ කරන්න වෙනවා. ඒවට මහජනතාවගේ ප්‍රතිවිරෝධතා එන්න පුළුවන්. එතකොට කුමන හෝ අන්තර්කාලීන රජයක් ඇති කරගෙන ඇමතිවරු ටිකක් දාගෙන ඉදිරියට යන්න හදන උත්සාහය දිගටම අසාර්ථක වුණා. ඒක තමයි අපි දැක්කේ මහින්ද රාජපක්ෂ මහත්මයා ඉවත් වීමෙන් පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්මයා දාලා ගියත් අපේ ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න විසඳ ගන්න හම්බුනේ නැහැ. ඉතින් මම හිතන්නේ මේ ජනාධිපතිතුමා යටතේත් පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන සර්වපාක්ෂික ආණ්ඩුවක් ඇති කරගෙන සාමූහික ප්‍රයත්නයකින් يعني පුළුල් දේශපාලන සම්මුතියකින් මේ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ආර්ථිකය කළමනාකරණය කර ගැනීමේ ක්‍රියාවලිය සියලු දෙනා එකතු කරගෙන ඒ කියන්නේ එන්නෙම නැති කෙනෙක් ඉන්නවනම් සමහරට සම්බන්ධ කරගන්න බැරි වෙයි. අපි එන්නෙම නැහැ සර්වපාක්ෂික හමුවකට එන්නෙම නැහැ කියලා කිව්වොත් අපිට බලෙන් ඒ කවුරුත් ඇදලා ගන්න බෑ. නමුත් එකතු වෙන්න පුළුවන් සියලු දෙනාම එකතු කරොත් යම්කිසි අන්තර කාලයකට ඒ කියන්නේ ප්‍රශ්නේ තියෙන හොඳම දේ තමයි මැතිවරණයක් තියලා ජනවරම තියෙන පාලනයක් ඇති කරගන්න පුළුවන් නම් හොඳයි. නමුත් මේ වෙලාවේ ඊටම ඉක්මනින් මැතිවරණයකට යාම අමාරුයි. ඒක මිනිස්සුන්ට තවත් පීඩාගෙන දෙන්න පුළුවන්. සල්ලි වේදම් වෙනවා. කඩදාසිත් මේ අපිට මේ කඩදාසිත් මේ ඩොලර් ප්‍රශ්න මේ කඩදාසිවත් නෑ ඡන්දකොළ ගහන්නත් බෑ කියන අදහස් ප්‍රකාශ වෙනවා. ඒ නිසා යම්කිසි අන්තර් කාලයකට අර සියලු දෙනාම එකතු කරගෙන යන පාලනයක් ඇති කරගෙන යන්න පුළුවන් නම් මේ මං හිතන්නේ ආර්ථික ප්‍රශ්න ක්‍රමයෙන් විසඳ ගන්න ඒක උදව්වක් වෙයි කියලා මං හිතනවා. ඒ නිසා ස්ථාවර දේශපාලන තත්ත්වයක් ඇති කර ගැනීම අත්‍යවශ්‍යයි කියලා මහ බැංකුව අධිපත්‍ය ප්‍රකාශ කරා මේ ප්‍රශ්නේ විසඳගෙන ඉදිරියට යන්න. ඒ දේශපාලන අස්ථාවරයේ හින්දා දිගින් දිගටම ආර්ථිකය යම්කිසි මට්ටමකට ඔසවා තැබීමේ උත්සාහය අසාර්ථක වෙලා තියෙනවා වගේම ඒක ප්‍රමාද වෙමින් තියෙනවා. දැන් මේ අපිට මේ තවත් කාලය තිබෙන නිසා මට හිතුණා දැන් මේ ඉන්ධන පිළිබඳව මේ ඉන්ධන ප්‍රශ්නය පිළිබඳව චුට්ටක් අපි කතා බහ කරොත් හොඳයි කියලා. දැන් මේ QR ක්‍රම යටතේ ලබා දෙන මේ ක්‍රමවේදය පිළිබඳව කොහොමද? අපි දිගින් දිගටම මේ ප්‍රකාශ කරන්නේ ඉන්ධන තියෙන අපිට ඇත්ත වශයෙන්ම ඩොලර් මම අපි මේ ප්‍රශ්නේ මූලාරම්භය තමයි දිගටම කතා කරා. මේ ඉන්ධන කතා කළා මම මේ වෙනම ලිපියක් ලිව්වා දිවයිනේ ඉන්ධන කළු කඩේට ඉඩ දීම කියලා. මම කෙලින්ම කිව්වා මේ රජය තමයි මේක ඉඩ දුන්නේ කියලා. අපි දන්නවා ඩොලර් ප්‍රශ්නයක් තියෙනවා. ඒක කනිජ තෙල් ඇමතුමාට ඩොලර් ප්‍රශ්නේ විසඳන්න බෑ. ඒක ඇත්ත. හැබැයි මේ ගේන ඉන්ධන ටික හරි බෙදා හරින්න හරි මේ ක්‍රමයක් හැදුවේ නැතොත් අවභාවිතයට දිගටම ඉඩ දුන්නොත් මේ ආර්ථික කටයුතු පවා සම්පූර්ණයෙන් අඩපණ වෙලා යනවා. ඒක දැන් ඒක අපි අත්විඳා. එතකොට රස්සාවකට යන මිනිස්සුයෙකුට ආර්ථික කටයුත්තක් කරන කෙනෙකුට ඉන්ධන ටිකක් ලබා ගන්න බැරුව දිගටම උනේ මොකද මේ ඉන්ධන කළු කඩේට ගිහිල්ලා විශාල ඉහළ මිල ගණන් වලට අපිට ගන්න පුළුවන් වෙන තත්ත්වයක් උදා වුණා. ඉතින් ඒ නිසා ප්‍රමාද වෙලා හරි QR කෝඩ් එක හඳුන්වා දීම ගැන අපි සතුටු වෙනවා. හැබැයි ඒකෙදි මම යෝජනා කරනවා හැම ඉන්ධන හලකටම දෙන ඉන්ධන ප්‍රමාණය QR කේතේ මගින් පමණක් බෙදා හරින බවට සහතික කරගන්න ඕනේ. එහෙම නැතුව ඉන්ධන හලෙනුත් අවභාවිත වෙනවා නම් QR කෝඩ් එකට පිටින් ඉන්ධන බෙදා හැරීම සිද්ධ වෙනවා නම් මං හිතන්නේ ඒකෙත් මේ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ නිසා QR කෝඩ් එකෙන් පමණක් ඉන්ධන පිරවුම් හලෙන් ඉන්ධන බෙදා දීම සහතික කරගන්න පුළුවන් නම් මම හිතන්නේ ඒ ක්‍රමය ගොඩක් දුරට මේ සාර්ථක වෙලා පෝලිං අඩු වෙලා මේ යම්කිසි ඉන්ධන ප්‍රමාණයක් අපි කලින් පාවිච්චි කළ විදියටම අපිට ඉන්ධන ගහගෙන වාහන වලින් ගමන් බිමන් යන්න අපහසු වෙයි. ඩොලර් ප්‍රශ්නය හමුවේ. එතකොට අපිට වෙනදා අපි හිතමු සතියකට මම ලීටර් 10ක් පාවිච්චි කරා නම් අපි හිතමු ඇමතුමත් ප්‍රකාශ කළා 140කින්වත් අපි ඔක්කොම ඉන්ධන භාවිතය අපි අඩු කරගන්න ඕන සාමූහිකව. හැබැයි අපිට පුළුවන් නම් මට ලීටර් 10 දෙන්න මට 6යි දෙන්නේ. ඒතර මම දවස් දෙකක් බස් එකේ ගිහලා ඊටු ටික මගේ මෝටර් බයිසිකලෙන් හරි ඉන්ධන අඩු වාහනයකින් යනවා. හැබැයි දැන් වෙන්නේ එහෙම අපිට ඉන්ධන ගන්නම බැරි තත්ත්වයක් තියෙනවා. අවංකව රස්සාවකට යන කෙනෙකුට ආර්ථික සම්පූර්ණ අවභාවිත වෙනවා. පොලිස් නිලධාරීන් ඇවිල්ලා ෆුල් ටැංක් කරගන්නවා මේ තමන්ගේ නිල ඇඳුමේ බලය පෙන්නලා. එතකොට ත්‍රී වීල් අය බොහෝ අවභාවිත වෙනවා කියලා වාර්තා පළ වෙනවා. කළු කඩේට ගිහිල්ලා ඉන්ධන ගන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ තත්ත්වය නැති කරගන්න මේක හේතුවේ අනිවාර්යයෙන්ම තවමත් තියෙනවා රුපියල් 2000 3000 තාමත් තියෙනවා.
ඉතින් දැන් අපි පළවෙනිද සිට QR කෝඩේ ක්‍රියාත්මක වෙනවා. එතකොට අපි ඇමතුමාටයි තෙල් සංස්ථාවටයි කියන්නේ ඔබතුමාලා බෙදන මේ සීමිත ඉන්ධන ප්‍රමාණය අපිට දුෂ්කර කාලයක් ගත කරන්න වෙනවනේ. අවුරුදු 3ක් විතර වෙන්න පුළුවන්. මේ විදේශ විනිමය අර්බුදය යම් මට්ටමකට සමනය කරගන්න ඒ කාලෙදී අපි දන්නවා ඩොලර් ප්‍රශ්නේ ඉඳන් අපිට ඕන තරම් ඉන්ධන ගේන්න බෑ. දැන් ඇමරිකන් ඩොලර් මිලියන 550ක් විතර ඕන වුණා අන්තිමට ඉන්ධන වියදම මේ තරම් ඉහළ ගියා. ඒතර විදුලිය නිෂ්පාදනය කරන්න ප්‍රමාණයක් දීලා අපිට ප්‍රවාහන කටයුතු සඳහා ගන්න ඉන්ධන ටික සාධාරණ ක්‍රමවේදයක් අනුව හදන්න කියලා අපි දිගටම යෝජනා කරා. ඒ යෝජනා පළදරලා හරි මේ රටේ මිනිස්සු දුක් විඳින දේ අනුව නොයෙකුත් යෝජනා ඉදිරිපත් වෙලා ඒ අනුව QR කෝඩ් එකක් කොහොම හරි ක්‍රමයක් හදලා තියෙනවා. ඒතර ක්‍රමේ අඩුපාඩු තියෙනවා ඒවා විධිමත් කරගෙන සකස් කරගෙන මේ හොඳ තත්ත්වයට පත් කරගන්න තමයි කරන්න තියෙන්නේ. හැබැයි මමත් හිතනවා මේ QR කෝඩ් එක හරියට ක්‍රියාත්මක වුණොත් අනිවාර්යෙන් මේ ඉන්ධන යම්කිසි අඩු ප්‍රමාණයකින් හරි වෙනදාම පාවිච්චි කරපු ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයකින් හරි සාධාරණව මිනිස්සුන්ට ගන්න පුළුවන් ක්‍රමයක් හැදෙයි. පෝලිං අඩුවේ එකපාරට පෝලිං නැති වෙලාම යනවා කියන අමාරුයි. නමුත් පෝලිං අඩුවේ මොකද දැන් අද මේ සුමානේ මට දෙන කෝටා එක අපි හිතමු ලීටර් 10 වෙනකොට ඔයාට දෙන්නේ 6යි කිව්වොත් මම 6 ගහගත්තාන් පස්සේ මට ආයිත් සතියක් යනකම් යන්න බෑ. දැන් ඇත්තම කතා කරොත් දැන් මේ සාම්මහත්තගේ වාහනේ ගෙදර. ඔව්. මගේ වාහනේ මේ වෙලාවේ පොලිමේ තියලා. ඒ කියන්නේ අපි පහුවෙන්ද දවසේ රෑ වාහනේ උදේ දවසේ ඊයේ උදේ වාහනේ නතර කරලා තමයි මේ එන්නේ. මොකද ඒ කියන්නේ අපිට තෙල් මේ අවශ්‍ය ප්‍රමාණය ගහ ගන්න පුළුවන් වෙන්නේ පහුවෙනිදාට. පහුවෙනිදාට ගහ ගන්න. ඒකත් යම් ප්‍රමාණයක් තියෙනවා. හදිසියක් පළවෙනි වාහන 100 154 හිටියොත් අපිට ක්‍රමේ කරගන්න පුළුවන්. එහෙම නැතුනොත් ඒත් බෑ. නමුත් දැන් තියෙන මේ ප්‍රශ්නේ දැන් ඉස්සරහට තෙල් එනවයි කියන එක පිළිබඳව මුකුත් එහෙම දැන් අත් වශයෙන්ම දෙයක් ඇත්තෙත් නැහැ. ඔව් ඔබ කියන එකේ අනිත් කාරණේ තමයි තෙල් ඇවිල්ලා ෂෙඩ් එකේ තෙල් තිබුණොත් තමයි QR කෝඩ් එක සාර්ථක වෙන්නේ. තෙල් නැත්තම් අපිට ඒ දිනේට ගිහිල්ලා ගහ ගන්න බැරි නම් ඒකත් අසාර්ථක වෙනවා. ඉතින් දැන් අපිට ආරංචි ලැබෙන්නේ දැනට ඇවිල්ලා තියෙන පෙට්‍රල් නෞකාවලට අමතරව අලුතෙන් ෂෙඩියුල් කරලා තියෙන අලුතෙන් ඇනවුම් කරලා තහවුරු වෙලා තියෙන මේ පෙට්‍රල් නෞකා කිසිවක් නැහැ කියන එකයි. ඒ නිසා මේ දැනට තියෙන පෙට්‍රල් ප්‍රමාණය ඉවරුණයින් පස්සේ නැවත ඉන්ධන ප්‍රමාණයක් ලැබෙයිද කියන එක පිළිබඳ විශාල අවිනිශ්චිත තත්ත්වයක් තියෙනවා. ඉතින් අපි කියන්නේ මේ රජය නොයෙකුත් සාකච්ඡා කළා නොයෙකුත් අන්තර්කාලීන මූල්‍ය පහසුකම් ලබා ගන්න උත්සාහ කරනවා. චීනය එක්ක සාකච්ඡා කරනවා, ඉන්දියාව එක්ක සාකච්ඡා කරනවා. ඉතින් මේ දේශපාලන අවිනිශ්චිතතාවය රජය වෙනස් වෙලා මේ හැම දෙයක් එක්කම මේ සියලුම දේවල් රජයේ පැත්තෙන් කරන්න ඕන දේවල් අර මූල්‍ය පහසුකම් සපයා ගැනීමේ ක්‍රියාවලිය IMF යනේවා සියලු දේවල් ප්‍රමාද වෙලා අමාරු තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. ඉතින් දැන් අපි බලමු අර සර්වපාක්ෂික ආණ්ඩුවකට ආරාධනා කළා තියෙනවා යම්කිසි සර්වපාක්ෂික ඇමති මණ්ඩලයක් දාගෙන මේ කටයුතු වේගවත්ව කරන්න අවශ්‍යයි කියලා තමයි ආර්ථික සහ මූල්‍ය විශ්ලේෂකයෝ සියලු දෙනාම ප්‍රකාශ කරන්නේ. මහ බැංකු අධිපතිතුමත් කියන්නේ ඊටාම ඉක්මනින් ස්ථාවර දේශපාලන තත්ත්වයක් රටේ ඇති කරගත්තේ නැතොත් අපිට ජීවත් වෙන්න පවා අමාරු තත්ත්වයක් උදා වෙයි. මොකද අපිට මේ ඩොලර් නැතිනොත් තෙල් ගේන්න බැරි වුණොත් අපිට මේ වැඩසටහනට එන්න හම්බෙන්නේ රැකියාවට යන්න බෑ. සියලුම කටයුතු අකර්මණ්‍ය භාවයටපත් වෙනවා. ඉතින් ඒ නිසා මේ ඊටාම අවිනිශ්චිත අනාගතයක් තමයි තියෙන්නේ. ඒ අනාගතය යහපත් කරගන්න පුළුවන් වෙන්නේ මේ රජය සියලු දේශපාලන පක්ෂ තමන්ගේ දේශපාලන අරමුණු පොඩ්ඩක් తాවකාලිකව පැත්තකට තියලා දේශපාලනය කරන්නත් රටක් ඕන. එතකොට අපිට අනාගතයේ දේශපාලනය කරන්න පුළුවන් සියලු දෙනාම එකතු වෙලා අපිට කැමැති අකමැති හැමෝත් එක්කම වැඩ කරන්න වෙන කාලයක් වෙයි මේ කාලය. ඒ නිසා සියලු දෙනාම එක් වෙලා අපි කැමැති අයත් එක්කම නෙවෙයි දැන් මේ තත්ත්වයටදී දේශපාලඥයන්ට සමහරට කැමැති අය එක්ක අකමැති අයත් එක්ක කැමැති අකමැති ප්‍රතිවිරුද්ධ ප්‍රතිපත්ති තියෙන සියලුම දෙනා එකතු වෙලා මේ පොදුවේ යම්කිසි පුළුල් දේශපාලන සම්මතියක් ඇති කරගෙන රට ඉදිරියට ගෙනියන්න පුළුවන් මට්ටමක් ඇති කරගත්තේ නැතොත් එහෙම අපිට මහ ජනතාවට දුක් විඳින්න වෙන කාලය ගැන කාටවත් කියන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. ඊටාම අමාරු අවිනිශ්චිත තත්ත්වයක් කරා යනවා. ඒ නිසා අපි දේශපාලඥයන් රජයට ජනාධිපතිතුමාට සියලු දෙනාටම කියනවා මේ මැතිවරණයක් වෙලාවෙදි දේශපාලනය කරන්න පුළුවන්. එතකන් සියලු දෙනා එකතු වෙලා මේ ආර්ථිකය මේ අගාධයෙන් ගොඩේම සඳහා වන වැඩපිළිවෙලට උදව්වක් හැටියට ස්ථාවර දේශපාලන තත්ත්වයක් වහාම ඇති කරගන්න උත්සාහ ගන්න. එහෙම ඇති කරගත්තොත් අපිට යම්කිසි බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් අර ආර්ථිකයේ ගොඩ ගැනීම සඳහා අනුගමනය කරන පියවර ප්‍රතිඵලදායී වෙයි කියලා. නැත්නම් ඒ පියවරත් ප්‍රතිඵලදායී වෙන්නේ නැහැ. සමහරවිට බොහොම කෙටියෙන් මේකට පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. මේ වෙලාවේ අපි සාමාන්‍ය ජනතාව විදිහට අපි කොහොමද බුද්ධිමත්ව කටයුතු කළ යුත්තේ? ඔය සියලු ගැටලු වලට අපි මුහුණ දීලා තියෙනවා. අපි කොහොමද මේ වෙලාවේ බුද්ධිමත්ව කටයුතු කරන්නේ? ඇත්තටම මේ විරෝධතා පැවැත්වීම ගැන අපිට දොසක් කියන්න බෑ. හැබැයි ප්‍රචණ්ඩත්වයට යොමු වෙන්නේ නැතුව Tamanට මේ ප්‍රශ්න දිගටම විසඳුන්නේ නැහැ නේ. ඇත්තටම ඉතින් මිනිස්සු විරෝධතා
පළ කිරීමේ කිසි අවුලක් නැහැ. නමුත් අර එහිදී මේ පොදු දේපල හෝ පෞද්ගලික දේපල විනාශ කරන්න ගිනි තියන්නේ නැතුව විරෝධතා පළ කිරීමේ ප්‍රශ්නයක් නැහැ. ඊට අමතරව මේ විරෝධතා පළ කිරීම පැත්තකට තිබොත් සියලු දෙනාටම සිදුවන මේ අමාරු කාලේ කිසියම් ඉවසීමකින් කටයුතු කරන්න. ඒ වගේම අපි සීමිත සම්පත් වලට අනුගත වෙලා අපි කවදාවත් හිතන්න හොඳ නෑ මේ ඊටාම ඉක්මනින් අපිට අර පරණ මේ කාලේ වගේ තෙල් ගහගෙන යන්න බෑ. පරණ කාලේ වගේම අපිට කන බොන දේවල් ඒ විදිහටම පරිභෝජනය කරන්න අපහසු වෙයි. අර කලින් විදිහටම ඇඳුම් පැළඳුම් අරගෙන මේ ඒ ජීවිතේ අර කොරෝනාවටත් පෙර තිබුණු සාමාන්‍ය ජීවිතය මේ ඉතා ඉක්මනින් උදා වෙන එකක් නැහැ. ඉතින් හැම වෙලාවෙම අපිට රටේ පවතින තත්ත්වයට සහ සීමිත සම්පත් වලට අනුගත වෙමින් අපිට ගත කරන්න විශේෂයෙන් විදේශ විනිමය අර්බුදයක් තියෙන හින්දා අර විදේශ මුදල් වලින් අපි පරිභෝජනය කරන දේවල් පුළුවන් තරම් සීමා කර ගන්න ඕන. විශේෂයෙන් තෙල් පරිභෝජනය අපි හැමෝම සීමා කරගෙන මේ අත්‍යවශ්‍යම ගමන් බිමන් යන තත්ත්වයක් ඇති කරගෙන පොදු ප්‍රවාහනය පුළුවන් තරම් භාවිතා කරන්න පුළුවන් නම් හොඳයි. ඒකට රජය පොදු ප්‍රවාහනය ශක්තිමත් කරලා පොදු ප්‍රවාහනය ගැන කතා කරලා වැඩක් නැහැ අත වශයෙන්ම. ඉතින් පොදු ප්‍රවාහනය ශක්තිමත් කරලා ඒවා පහසුකම් වැඩි කරලා දැන් බස් එකේ යන්නත් බෑනේ. ටිකට් මිල ගණන් බැලුවම සමහරට ටිකට් අරන් මේ රස්සාවට ගිහලා රස්සාව කරලා වැඩක් නැහැ. ලැබෙන පඩියම යනවා ට්‍රාන්ස්පෝර්ට් වලට වගේ තත්ත්වයක් තියෙන. ඒ නිසා මේ පොදු ප්‍රවාහනය දියුණු කරන්න ඕන නම් පොදුවේ රටේ ඉන්ධන භාවිතය අඩු කරන්න ඕන නම් අනිවාර්යෙන් මේ ටිකට් බස් ගාස්තු යම්කිසි සහනයක් තියෙනවා. රජයේ යම්කිසි උදව්වක් කළා හරි සහනදායී තත්ත්වයක් ඇති කරලා තමයි. ඔව් අපි බලමු නේද අගෝස්තු 1 වෙනිදා ඉඳන් තෙල් මිල අඩු නොතින් තවත් චුට්ටක් අඩු වෙයි කියලා අපි හිතමු. හොඳයි ගොඩක් ස්තුතියි ශාමත්ය දවසේ පැමිණීම පිළිබඳව මේ දේවල් කතා බහ කිරීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. අපි ඊළඟ සතියේදීත් හමු වෙමු. බොහොම ස්තුතියි. හොඳයි අපි සූදානම් වෙනවා එහෙනම් කෙටි විරාමයක් ගන්න. අපි මේ විරාමයෙන් අනතුරුව නැවතත් සම්බන්ධ වෙමු. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.